අයිබෝවන් සම්මා සම්බුදු සරණයි සදහැවත් ඔබ හැම දෙනාටම. පිඩතුනේ දැවෙන තැවෙන සිත් සතන් සම්බුදු දහමින් සූපත් කිරීමේ අභිලාෂයෙන් අද දවසේදීත් අපි සූදානම් වෙනවා බෞද්ධ ආරූප වාහිනී නාලිකාව තුළින් සිකුරාදා දවසේදී ඔබට සමීප වැඩසටහනක් විදියට විකාශය කරන සුපසංජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහනේ අද දවස මෙතෙන් සිට ආරම්භ කරන්නට. පින්නතුනේ ජීවිතය තුළ අපට මුහුණ දෙන්නට සිදුවන නොයෙකුත් ගැටලුකාරී තත්වයන්ට මුහුණ දෙන්නට නම් අටලෝ දහමින් නොසැලී ඒ ගැටලුකාරී ස්වභාවයන්ට ශක්තිමත්ව මුහුණ දෙන්නට නම් අපට සම්බුද්ධ දර්ශනයේ ආභාෂය අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් සදහැවතුනි මේ ආභාෂය අපට ලබා දෙමින් අද දවසේදීත් සුපසංජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහන සුපෝෂණය කිරීමේ අරමුණෙන් ඊ타මත්ම ගෞරවයෙන් බෞද්ධ ආරූප වාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු බත්‍රමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සියල්ලන්ට ප්‍රථමව සාදුනාද පවත්වමින් අදත් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද සුපසංජීවිතය සාකච්ඡාමේ වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිස වැඩසටහනට සම්බන්ධ නොවුනත් ඔවුන්ගේ දායකත්වයන් වැඩසටහන වෙනුවෙන් ලබා දීලා තිබෙනවා. බෞද්ධ ආරූප වාහිනී නාලිකාව ඔස්සේ මේ වැඩසටහන නරඹන්නට ශ්‍රවණය කරන්නට ඔබට ඉඩහසර ලබා දෙමින් අද දවසේ දායකත්වයේ ගනිමින් මේ පින්වත් පිරිස කටයුතු කරනවා. ඉතින් මේ පින්වත් හැමදෙනාමත් අපි පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කිරීම අවශ්‍යයි. ඒ අනුව අද දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ මොරටුවේ පදිංචි දිලිනි ප්‍රනාන්දු මහත්මිය ප්‍රධාන එතුමියගේ පවුලේ දූ දරුවන් පිරිස විසින් විශේෂයෙන්ම අගෝස්තු මාසයේ 7 වන දිනට 75 වන ජන්මදිනය සමරන එම් දයාශ්‍රී ශ්‍රීරාණි ප්‍රනාන්දු මෑණියන්ට නිදුක් නිරෝගී සුබ ජන්මදිනයක් ප්‍රාර්ථනා කිරීමේ අරමුණෙන් එපින්වත් දූ දරුවන් පිරිසයි අද වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ. ඉතින් මේ පින්වත් මෑණියන්ට අපි නිදුක් නිරෝගී සුබ ජන්මදිනයක් ප්‍රාර්ථනා කරනවා වගේම ඒ දූ දරුවන් පිරිසටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් අපි සූදානම් අද දවසේදී සුපසංජීවිතයේ සාකච්ඡාමේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට. සදහවත්නි අද වැඩසටහන තුළ අපි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කරන්නට අවධානයට ලක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට ඉතාමත් හරවත් වූ කරුණු කාරණාවන් රාශියක් පිළිබඳව මනාවට පැහැදිලි වන සික්ඛානිසංස සූත්‍රය මූලාශ්‍රය කරගෙන විශේෂයෙන්ම ශික්ෂාවන් අනුගමනය කරමින් නිවන් මඟට පිවිසෙන තෙක් අපගේ අවබෝධයෙන් යුතුව සිහිය පිහිටුවා ගන්න ආකාරය පිළිබඳව අපි අද දවසේදී මෙතෙන් සිට ආරම්භ වන්නා වූ පුණ්‍යවන්ත හෝරාව තුළ අපේ දේශකයන්න් වහන්සේගෙන් අපි දැන කියා ගන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් වැඩි කල් වේලා නොගෙන අපේ පින්වත් ස්වාමින් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි හැමදෙනාවම උතුම් තිසරණ සහිත වූ පංචශීලයේහි පිහිටුවීමෙන් අනතුරුව අද දවසේ සුපසංජීවිතයේ සාකච්ඡාමේ වැඩසටහන සික්ඛානිසංස සූත්‍රය මූලාශ්‍රය කරගෙන ඉදිරියට පවත්වාගෙන යන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභාවයෙන් සුපසංජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාවෙහි අද දිනේ පින්වත් වූ දායකත්වයේ ගෙන කටයුතු කරන මොරටුව දිලින් ප්‍රනාන්දු මහත්මියන් ඇතුළු පවුලේ සියලු දෙනාම විශේෂයෙන්ම අගෝස්තු 7 වන දින වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ඒ පවුලේ හැමත් ඒ වගේම මේ රටෙහි හෝ ලොව කොතනක හෝ වෙසිමින් මේ නරඹන ශ්‍රවණය කරන ඒ පින්වත් වූ ඔබ සවමත් බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති අප පින්වත් නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත් ඒ වගේම සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ඔබ සැවමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසෙත්වා ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥාද පහළ කරගෙන ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස යම් බෝධ උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් පළමු කොට අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්නේ.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත්තේ ආම්බන්තේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සික්ඛානිසංස මිදං භික්ඛවේ බ්‍රහ්මචරියං උස්සති පඤ්ඤුත්තරං විමුක්තිසාරං සතාදිපතේයං සාදු 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 උතුම් තුනුරුවන් සරණයි සදහවත් කාරුණික පින්වත්නි අද දවසේ සුපසංජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාවක ආකාරයෙන් අප මෙය පවත්වනු ලබන්නේ ඔබ හැම දිනාටම නිවහනේ සිට මෙය ශ්‍රවණය කරන විටත් ඔබේ හිත තුළම කරගන්නා වූ ධම්ම විචය සම්බොජ්ජංගයෙන් පෙන්වා දෙන. ඉන් අදහස් කළේ තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් වූදාකාරයකින් ඉතිපිසෝ භගවා අරහං ආදී බුදු ගුණයන්ගෙන් ඔබ ඇති කරගත් ශ්‍රද්ධා ගුණය ඒ ආකාරයෙන් පවත්වාගෙන ප්‍රඥාවත් ස්පර්ශ කරගෙන සම්මා ප්‍රඥාව මතකයිනේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැතුව යනවා. සම්මුතියට සත්පුද්ගල සංඥාව එනම් මම මගේ කියලා පැවැත්වුවත් පරම සත්‍ය වශයෙන්
හටගත් සියල්ලම ඒ සියල්ල කියේ ඵලය හේතුන් විසිරලා යනකොට ඒ සියල්ල ඒ ඵලයත් විසිරී නැතුව යනවා. උපාද භංග හට අරගෙන බිඳී නැතුව යනවා. මෙන්න මේ නාම කාය ස්පර්ශ වන අවබෝධය සම්මුතියයි පරමාර්ථයයි මනවින් දැන කටයුතු කිරීම. මෙන්න මේ අවබෝධයේ ඔස්සේ ඔබෙන්ම ධම්මවිචේ සම්බොජ්ජංගයේ හැටියට සිතින් නුවණින් පරීක්ෂා කොටගෙනම මේ දේශනාව අප සාකච්ඡාවක ආකාරයෙන් පෙන්වා දෙන දහම් කරුණු මෙනෙහි කරන්න, සිහිපත් කරන්න. දේශනාවලත් අපත් ධර්මයට අනුව සඳහන් කළා වගේ දැන් ඒ පුරුද්ද අනුව ඔබට මෙනෙහි වෙන්න ඕනේ හැම කරුණක්ම. අජ්ජත් බහිද්ද, සුකුම ඕලාරික, හීන ප්‍රනීත, දූර සන්තික, අතීත පච්චුප්පන්න අනාගත. මේ කරුණු විග්‍රහ කරන්න වෙලාව ගන්නේ නැහැ, ඔබට මතකයි. ඒ ඔස්සේ ඔබ ආධ්‍යාත්මික තමා කෙරුණුත් බාහිර ආරම්මණයකුන් ගලපගෙන ඔබ මේ ධර්මයේ තුලින් සැනසෙන ආකාරය, සංසිඳන ආකාරය ඔබට අත්විඳින්න ඕනේ. ඒ අත්විඳීම පින්වත්නි විරාගී වෙන්න ඕනේ. වීත දෝෂ වෙන්න ඕනේ, වීත මෝහ වෙන්න ඕනේ. පැහැදිලිනේ. සම්මුතියට මම මගේ කියලා පැවැත්වුවට හිතින් උපාදාන වෙන්නේ නැහැ. මමයි මගේ කියන දෘෂ්ටියෙන් දැඩිව අරමුණු ගැනීමක් නැහැ. හේතුව හටගත්තු වගේම නැති වෙලා යනවා. එතකොට නොයැලෙන ස්වභාවය, විරාගී ස්වභාවය, වීත දෝෂ ඒ අරමුණේ තරහව, වෛරය, ගැටීම සකස් වීමෙන් බැහැර වෙන්න ඕනේ. පුරුදු කරන ලද මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණ මතුවෙන්න ඕනේ. ඒ ඔබට පැහැදිලි. එතකොට අජ්ජත බහිද්ද බාහිර ආරම්මණයන් ගෙනුත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි වශයෙන් බාහිර ආරම්මණයන් පරිහරණය කරන විට හරියට ධර්මයෙන් පෙරිලා පිරිසුදු වෙලා පරිසුද්ධත්වයට පත් වෙලා තමයි දැන් පරිහරණය කරන්නේ. දැන් බොර වතුර තිබෙන ජලාශයකින් පැන් පොදක් පානය කරන්න ගියොත් පුතේ අඩුම තරමේ හොඳටම පිපාසනම් අතින් හරි අපවිත්‍ර දෙයක් තියෙනනම් එහාට මෙහාට කරලා තමයි, වෙන කරන්නම දෙයක් නැත්තම් පානය කරන්නේ. ඒ වගේ පරමාර්ථ ධර්මයේ ඔස්සේ අවබෝධයෙන් හැම අරමුණක්ම අසට රූප, කණ්ඨ, ශබ්ද වශයෙන් ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කිව්වේ මෙහි අරමුණු සිතුවිලි පිරිසුදු වෙලා රාගයක් නොවේ, දේශයක් නොවේ, මෝහයක් නොවේ, අනුක්‍රමයෙන් අනුපුබ්බ සික්ඛා අනුක්‍රමයෙන් පිරිසුදුව පරිහරණය කරන්න පුළුවන්කම තිබෙන්න ඕන. එතකොට ජීවන්ත පුතේ ඔබ අහනවද මේ අපිට ඔකට වෙලාවක් තියෙනවද කියලා? මේ තියෙන උදේ පාන්දර ඉඳලා වැඩ කටයුතුත් එක බැලුම ওই තරම් හිතන්න පුළුවන්ද කියලා? නැහැ පින්නත්නි. මේ හිත බොහෝම තීක්ෂණයි, බොහෝම සියුම්. පුරුදු කරොත්, මනාකොට භාවිත බහුලීගත කළොත් ක්ෂණයක් තුල මේ සියල්ලම හොඳින් පිරිසුදු වෙලා මනසට සකස් වෙනවා. මේ සාකච්ඡා පෙළෙහිම පෙර ආතු අප සඳහන් කොට තියෙන පුතේ සමහර විටක භාෂා කීපයක් පුරුදු කළොත්, සමහර විටක සාමාන්‍යයෙන් භාෂා 5ක් 6ක් යම් කෙනෙකුට හොඳටම ප්‍රගුණ කරන්න පුළුවන්. එක භාෂාවකින් හිතලා, තවත් භාෂාවකින් ලියලා, තවත් භාෂාවකින් නැවත ප්‍රකාශ කරන තත්ත්වයටත් හිත සියුම් බොහොම. ඒක ප්‍රගුණතාවයත් එක්ක දහම කියන්නේ භාවිත බහුලීගත. සීලය, සමාධිය, ප්‍රඥාව මේ ස්වභාවයට ත්‍රිශික්ෂා මාර්ගයට පුරුදු කරන්න පුළුවනි. තථාගත බුදුරජාණන් වහන්සේ මේ දේ සාරාංශකීය කල්පලක්ෂයක් පුරාම ආර්ය පරිශ්‍රණයක් කරලා රාග දෝෂ මෝහ බැහැරවන මාර්ගය කරලද පරිශ්‍රණය. ඒ ආර්ය පරිශ්‍රණයේ ප්‍රතිඵල චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය. ඒ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය තුල අපි මේ විග්‍රහ කරන, සාකච්ඡා කරන සියල්ලම අඩංගුයි. ඒ සියල්ල ඒ ආකාරයෙන්ම පැහැදිලි කරන්න පුළුවන්කම ලැබෙන්නේ තවත් එවැනිම සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකට පමණයි. නමුත් අපට ඒ මාර්ගයට පිළිපන් ශ්‍රාවකයන් හැටියට අනුක්‍රමයෙන් ඒවා අත්දැකීම් හැටියට ලබලා කල්යාණ මිත්‍රව ඔබත් එක්ක සාකච්ඡා කිරීමක්, පෙන්වා දීමක් තමයි මේ සිද්ධ කරන්නේ පුතේ. ඒ මාර්ගය. ඒ නිසා ඔබට මේ දේශනාව ඔස්සේ සාකච්ඡාවක් වගේ මම මුලින් සඳහන් කළා වගේ සත්ත බොජ්ජංග ධර්ම, එයින් ධම්මවිචය කියන සම්බොජ්ජංගය ගැන සඳහන් කළේ සතිය, ධම්මවිචය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ සත්ත බොජ්ජංග ධර්ම ඔස්සේ සිත සිහිය පිහිටුවාගෙන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස හේතු වෙන බෝධිපාක්ෂික ධර්ම
චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට හේතු වෙන උපකරණ අංග. ඒ සිත සිහිය පිහිටුවාගෙන අපි සාකච්ඡා කරමු. අංගුත්තර නිකාය සඳහන් ජීවන්ත පුතා සඳහන් කළා වගේ සික්ඛානි සංස සූත්‍ර දේශනාවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධර්මයේ පවතින pāli වචනේ තේරුමක් ඔබට ගලපනවා. ඒක වර්තමානයේ ඔබ හොඳ විදියට දකින වචනයක් පුතේ. ඒ තමයි සුන්දරයි කියන වචනේ. සුගත බුදු ගුණය ගැන කියනකොටත් සාම්ප්‍රදායික විග්‍රහයේදී සුන්දර කියන කතාව එනවා පුතේ. සුන්දර නිවනට සෝබන ගමන් ඇතුව සුන්දර නිවනට වැඩම කළ හේයින් සුගත නම් වනසේක ගැඹුරු අදහස සරලව සිත සුවපත් කරමින් ප්‍රකාශ කළා. ඒ වගේම සුඤ්ඤාප ස්වාකාර කියලා කියනවා. ධර්මය අවබෝධ කරගන්නකොට තික්ඛින්ද්‍රිය මුදුන්ද්‍රිය සුවිඤ්ඤාප ස්වාකාර. තික්ඛින්ද්‍රිය තියුණු ලෙස ශ්‍රද්ධා වීර සති සමාධි ප්‍රඥා සමානව ගැඹුරින් දියුණු කරන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම. කරුණාව ප්‍රමුඛ කොට මුදුන්ද්‍රිය වෙන්න ඕනේ. කෙලෙස් එක්ක තම්බ කියන දැඩිව එන්නේ නැතුව ආත්ම දෘෂ්ටිය අස්මිමානය අරගෙන මෘදු වෙන්න ඕනේ. කුසලයට නතු වෙන්න ඕනේ. දැන් අස්මිමානය වුණාම මම වෙමි කියලා මගේ කියලා දෘෂ්ටිය සකස් වෙනකොට පුතේ මේක මගේ. මේ තුල මමම ඉන්නවා. මට ඕන විදිහට කරගන්න පුළුවන්. මා කැමති ආදී වශයෙන් හොඳට වඩා අකුසලයට බර වෙනවා. මොකද සංසාරේ ගමනේ පටන් හිත පුරුදු වෙලා තියෙන ඇලෙන්න ගැටෙන්න මුලාවට ආසාවට. ඒ නිසානේ අපි සසර මේ ඉපදීමින් මරණයට පත් වෙමින් ගමන් කරන ස්කන්ධ පංචකය සකස් වෙන්නේ. ඒ නිසා සිතේ ස්වභාවය නිරන්තරයෙන් හොඳ දෙයකට වඩා වැරදි දෙයට යොමු වීමට පහසුයි පුතේ. දැන් පොඩි දරුවන්ගෙන් බලන්න. ඒක ලෝකේ ඕනම තැනක ඒ වගේ හොඳ දේ පුරුදු කරන්න ටිකක් වෙහෙසෙන්න ඕනේ. හැබැයි නරක දෙයට එහෙම වෙහෙසෙන්න තියෙන අවස්ථාව අඩුයි. දැන් වල් පැලෑටි ඕනතරම් පැලවෙනව මොනතරම් වියලි කාලගුණයක වුණත්. හැබැයි අපිට අවශ්‍ය එළවලුව, බෙහෙත් පැලෑටියක්, සමහර මල් පැලයක් මොනතරම් උත්සාහයක් ගන්න ඕනේද? ඒක අපි කැමති හෝ නිසි පරිදි ඵලයක් ඇතිවන ආකාරයට සකස් කරගන්න. ඒ වගේ සිතෙත් නුගුණවලට ඕනතරම් ඉඩ තියෙනවා. ඉක්මනින්ම සකස් වෙනවා. හැබැයි සුගුණවල මහන්සි වෙන්න ඕනේ. ඒ සිතේ ස්වභාවය. ඒ නිසා තික්ඛින්ද්‍රිය මුදුන්ද්‍රිය කරුණාවත් එක්ක මුදු බවට කුසලයට හරව ගන්නවා. සුවිඤ්ඤාපසාකාර සුන්දර ලෙස පහසු ලෙස වැටහෙන්න ඕනේ. ඒ සුන්දර කියන වචනේ මා විග්‍රහ කළේ ධර්මයට අනුව. ඒක කෙලෙස් වලින් දකින්න නැතුව ධර්මානුකූල අදහසකින් සුන්දර ලෙස දකින්න ඕනේ. දැන් මේ සික්ඛානිසංස සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ පුතේ කෙටියෙන් සඳහන් කළොත් සීලය සුන්දරයි. සීලය සුන්දරයි. ජීවිතේ හොයාගෙන යන්නේ සුන්දර බවක් නේද? මේක ළමා, තරුණ, මධ්‍යම, වැඩිහිටි කියන ජීවිතවල ඔක්කොටම ගලප ගන්න ඕනේ. තරුණ කාලේ, ළමා කාලේ ආරම්භ කළ සුන්දර ජීවිතය සුන්දර ලෙස ගත කරගෙන අවසානයේ කෙලවර දක්වාම සුන්දර මරණයක් අපිට මුණ ගැහෙන්න හිමි කරගන්න පුළුවන් නම් ඒ කතාව සුන්දර කතාවක් බවට පත් වේවි. ඒ වෙනුවෙන් මේ සික්ඛානිසංස සූත්‍රය අපි විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙනවා අපේ ජීවිතවලට ගලපාගෙන. ඒ ධර්මයෙන් පිටපණින්නේ නැහැ. ධර්මයේ තුල රැඳෙමින් ධර්මයට අනුව ගලපා බලන්නයි අපි මේ උත්සාහ ගන්නේ සුපසංජීවිතය ධර්ම සාකච්ඡා ධර්ම දේශනා වැඩපිළිවෙලෙන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍ර දේශනාව ධර්ම කොටාසය තුළ සීලයේ ආනිසංස කොට නැත්නම් සීලයේ අනුසස් කොට දකින්න. ප්‍රඥාව උතුම් කොට සලකන්න. ඒ වගේම විමුක්තිය සාර කොට දකින්න. ඒ වගේම සතිය හේව සිහිය ආදිපත්‍ය කොට පවත්වා ගන්න. මතකද පින්වත් මේ කරුණු හතර? සීලය අනුසස් කොට, ප්‍රඥාව උතුම් කොට, විමුක්තිය සාර කොට, සාරවත් කියන විමුක්තිය සාරවත් කොට, සතිය සිහිය සතර හතිපට්ඨානෙ උගන්වන සිහිය මතකයිනේ. අන්න ඒ අනුව ඒ ආධිපත්‍ය දෙන්න ඕනේ. සිහියට තමයි නායකත්වය දෙන්න ඕනේ. සිහියට තමයි ආධිපත්‍ය දෙන්න ඕනේ. සිහියට ආධිපත්‍ය නැති වුණොත් මහරජුරෝ වුණත් වරදින්න පුළුවන්. සිහියට ආධිපත්‍ය සිහියට නායකත්වය දුන්නේ නැත්නම් මව් පදවිය, පිය පදවිය, විවාහකයි, දරුවෝ, මිනිස්කම නැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අසෘතව පෘථග්ජන ලෝකයක් තුළ භික්ෂුන් වහන්සේකට පවා සිහිය සතර හතිපට්ඨානේ උගන්වන ලද ආකාරයෙන් භාවිත බහුලීකත වුණේ නැත්නම් භික්ෂුත්වයෙන් පවා පිළිහෙන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි එතන සතියට ආධිපත්‍යයක් දෙන්න ඕනේ කියලා සඳහන් කරේ. දැන් අපි මුල් කරුණ ගමු. සීලේ අනුසස් ආනිසංස මොන වගේද?
ජීවිතයට පවතින්න ඕනේ. පුතේ ඔබට හිතෙනවද යම් විටක සීලය ඕනේ නැහැ. සමාධියයි භාවනාවයි විතරක් තිබුණු මැති කියලා. ඔබට එහෙම හිතෙනවද? එහෙම හිතිය යුතු නැහැ. අනෝබෝධයක් තියෙනකොට හිතෙන්න පුළුවන් සීලයෙන් තොරව ඔය ඔක්කොම කරන්න පුළුවන් කියලා. ඒ පුතේ සීලය කියලා එක එක පුද්ගලයන්ගේ චරිතවල අඩුපාඩු දැක ගැනීම නිසා. දැන් කෙනෙක් සරලව සඳහන් කළොත් කවුරුවක් ගැන අපි ඉලක්ක කරන්නේ කවුරුවක් එහෙම පුද්ගලයෝ වශයෙන් හිතේ නැහැ. ධර්මයේ පෙන්වා දෙන්නේ විතරයි. දැන් අපි හිතමු පොහොය දවසට සිල් ගන්නවා කියලා. සුදු වස්ත්‍රයෙන් සැරසිලා චාරිත්‍රානුකූලව ගිහිල්ලා එක්ක නිස්සද්දව නිදා වැටෙමින් ඉන්නවා. තීන මිද්දයත් එක්ක. එහෙම නැත්නම් කතා කර කර ඉන්නවා. එහෙම නැත්නම් වාඩි වෙලා ඉඳලා දවස් අවසානයේ නැගිටිනකොට අර උච්චංග පඤ්ඤාවේ කියපු වගේ ඔඩොක්කුවේ තියෙන දෙයක් අල්ලන්නේ නැතුව නැගිට්ටොත් බිම වැටෙනවා වගේ දවස පුරාම ධර්ම ශ්‍රවණය කළා භාවනා කළා කියලා කායිකව ඒ වලට සම්බන්ධ වෙලා හිටියට දවස් අවසානයේ ඒ ගැන අවබෝධයක් නැහැ. මොනවද ඔබ ධර්මයේ තුලින් හිත පුරුදු කළේ ඇහුවොත් එහෙම ධර්ම ශ්‍රවණය කළා බණ ඇහුවා මොනවද? බණ ඇහුවා මොනවද? ඒක හිතේ දැන් නැහැ. හොඳයි ඔබේ සිත තුළ සමාධිය සකස් වුණාද? මොකක්ද ඒ? ඒ අරමුණෙහි සම්මුතියට සීලය පිහිටලා අපි පැවැත්තුවත් නාම ධර්ම වශයෙන් නම් තබාගෙන පුද්ගල සම්මුතියෙන් හැබැයි පරමාර්ථ වශයෙන් ඔබට ඒ අරමුණු හට අරගෙන හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වල හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. ඒ නිසා දැඩිව මම මගේ කියලා හිතෙන් ගන්න ඕනේ නැහැ. උපාදානය කර ගන්න ඕනේ. ඒ ස්වභාවය ඔබට දැනුණද? නෑ මට එහෙම දෙයක් දැනුනේත් නැහැ. මම බණ කතා අහගෙන හිටියා. හොඳයි එයින් හෝ ඔබ ප්‍රයෝජනයක් ලැබුවද? මට කතාව මතකයි. දැන් මේ විදිහට පුතේ කතාව ආවොත් යම් කෙනෙක් කියනවා ඉතින් සීලය ওই ටික ඔතෙන්ට ගිහලා කරගන්න ඕනේද? ওই ටික ගෙදර ඉඳලත් අපිට ওই ටිකත් වැටහෙනවනේ. ඔය කියන විදිහට නැති වුණ සාමාන්‍ය විදිහට ඔහොම නේද අපි හැසිරෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. අන්න ඒ යම් කෙනෙකුගේ අඩුපාඩු දැස බලලා කියන්න පුළුවන් සීලය ඕනේ නැහැ. ඒ නිසා එක්ක සමාධිය විතරයි නැත්නම් ප්‍රඥාව විතරයි නැත්නම් භාවනාව විතරයි නැත්නම් භාවනාවත් ඕනේ නැහැ ධර්ම ශ්‍රවණය විතරයි කියලා. ඒ කොටස් නෙවෙයි සමත්යක් ලෙස සමස්තයක් ලෙස මදුපිණ්ඩික සූත්‍ර දේශනාවේ භාගතුන් වහන්සේ දේශනා කළා වගේ මදුපිණ්ඩික කිව්වේ පුතේ මේ පිඬුවක්. සියලු සාරය ඒ ඇතුලේ මේ පිඬුව තුල තියෙනවා. ඒ වගේ ධර්මයේ අපිට උකහා ගන්න සාරාංශ කරගන්න අනුක්‍රමයෙන් පුළුවන්කම ලැබෙන්න ඕනේ. එතකොට සීල සමාධි ප්‍රඥා ගුණ තුනම තිබෙන්න ඕනේ. සීලයෙන් බලාපොරොත්තු වෙන්නේ සම්මා ප්‍රඥාව ස්පර්ශ කරගෙන ස්පර්ශ වෙන්නේ පුතේ නාම ධාතුවේ. අපි ඒකට කියනවා නාම කාය කියලා. අතින් රූපස්කන්ධයත් එක්කනේ ජීවත් වෙන්න ඕනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තමයි දැන් මේ අපි මේ ජීවිතය කියන්නේ. එතකොට මේ කය කියන්නේ රූපස්කන්ධය. රූපස්කන්ධය ඇසුරු කරගෙන වේදනා සංඥා සංඛාර විඥාන මේ නාම ධර්ම සකස් වෙනවා. එතකොට අපි මේ කය උපකාර කරගෙන කය උපකාර කරගන්නවා. දැන් ඔබ වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කරනවා. දන් දෙනවා, සිල් රකිනවා, අන්නට උදව් උපකාර කරනවා, කටයුතු කරනවා, වන්දනා ගමන් විවිධ ආකාරයෙන් පින්කම් කුසල මාර්ගයට යොමු කරගෙන සිද්ධ කරනවා. කය හැබැයි කය උපකාර කරගෙන සකස් වෙන වේදනා සංඥා සංඛාර විඥාන ඔස්සේ නාම ධර්ම තුල මේවා අභිධර්මයට අනුව කියන පුතේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. මොනවද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඒ පහ. මෙතන ස්කන්ධ පංචකයේදී වේදනා සංඥා සංඛාර විඥාන. එතකොට ඒවා ස්පර්ශ කරගෙන දැන් ගමන් කරමින් අතින් ආකාරයෙන් මේවා කටයුතු කරනවා. ඔබට වැටහෙන විදිහට දම් දෙනවා, අනුන්ට උදව් උපකාර කරනවා, ඉරියව් පවත්වනවා මේ ආදී වශයෙන්. හැබැයි වඩා වටිනා දේ කුමක්ද? නාම කාය ස්පර්ශ වෙන්න ඕනේ. ඒක මනසින් සම්මා ප්‍රඥාව අවබෝධය වෙන්න ඕනේ. තවසල්ව සඳහන් කළොත් අතින් ඔබ දෙනවා. හැබැයි හිතෙනොත් තණ්හා මදමාන දිට්ඨියෙන් තොරව පරිත්‍යාග කරන ලද දේ සිද්ධ වෙන්න ඕනේ. නැත්තම් සරල වචනේ කියන්නේ පුතේ දීලා අදිනවා කියලා. යමක් දීලා ඒකින් වෙන ලෞකික ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට හැබෑ දානයේ තුල තණ්හා මදමාන දිට්ඨිත් බැහැර වෙලා අතින් වගේම හිතිනුත් එය අවබෝධයෙන් වූ අත්හැරීම සිද්ධ වෙනවා. අන්න එතකොට පුතේ සීලය ප්‍රධානයි. ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාවේ සඳහන් කරනකොට ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණ අහනවා මේ ශාසනයට යම් කෙනෙක් සැනසෙල්ල හොයාගෙන එනවනම් කුමක්ද සිද්ධ කරන්න ඕනේ? පළවෙනි දේ තමයි භික්ඛු සීලවා හෝහි. භික්ෂුව
බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්පිරිසට මේ සඳහන් කළේ සිල්වත් වෙන්න. අවබෝධයෙන් යුක්තව සම්මා ප්‍රඥාවෙන් ස්පර්ශ කරන ලද මනසින් යුක්තව ඔබ කායික වාචික මානසික සංවරයට එන්න. ඒක ගෘහස්ත ජීවිතවල පංචශීලයේ හැටියට උපෝසත දිනයන්නේ නවාංග සීලය. නවාංග සීලය කියන්නේ පුතේ දැන් අෂ්ටාංග සීලය නවාංග සීලය. දැන් අෂ්ටාංග සීලෙහි අවසානයේ සඳහන් කරන උච්චාසන මහසයන නවාංග සීලය කියන්නේ මෙත්තා සහගත චේතස. මෛත්‍රී සහගත සිතෙන් සියලු දිසාවන් කෙරෙහි සිත පතුරවාගෙන අද දවසේ වාසය කරනවා කියන අදහස් තමයි නවාංග සීලය කියන්නේ පුතේ. ඊළඟට දස සීලය. මේ විදිහට සීලය පංච සීලය හෝ අෂ්ටාංග සීලය, නවාංග සීලය, දස සීලය ගෘහස්ත ජීවිතවල ආරක්ෂා කරනවා නම් සම්මා ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක නැත්නම් සංකත සංකාර හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. අනිච්ච දුක්ඛ අනත්ත තිලක්කණයට යටත් සම්මුතිය තුල සීලේ පිහිටලා ධර්මානුකූලව කටයුතු කළත් පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ නොවේ, මම නොවෙමි, මගේ වසඟේ පවතින්නේ මගේ ආත්මේ නොවේ කියන අදහස තුල සිත සකස් වෙන්න ඕනේ. එවිට සම්මුතිය තුළ ඔබ සුන්දර ලෙස ජීවත් වෙනවා. පරමාර්ථ වශයෙන් දකිනකොට ඔබේ හිත තුළ ලෝභ ආදී කෙලෙසුන් සකස් නොවිය යුතුය. අනුක්‍රමයෙන් මේක සිද්ධ වෙන්න ඕනේ. මුලදී එකපාරට රහත් වුණා වගේ බැරි වෙයි. ටික ඉගෙනගෙන ඉස්සරහට යනවා වගේ වයසත් සමග ඒ වගේ ධර්මයේ තුල හැබැයි ධර්මයේ කල් දාන්න බෑ අවුරුද්දෙන් අවුරුද්ද කියලා. හැම මොහොතකම ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් තියෙන්න ඕනේ. දැන් ওই සීලය ගැන මූලික අදහසක් පුතේ පෙන්눔 කරේ. වර්තමානයත් ගැන හිතලා සීලේ නම් වූ හැදිච්චකම, ගුණවන්තකම, හිරි ඔතප් සමග. මොකද්ද හිරි ඔතප් කියන්නේ? පාපයට අවබෝධයෙන් ඇති කරගන්නා වූ අවබෝධයෙන් ඇති කරගන්නා වූ ලැජ්ජාව සහ බිය. අවබෝධය කියන වචනේ පාවිච්චි කරපුතේ නැත්තම් රහසේ පව් කරන්න පුළුවන්. එහෙමයි. කවුරුවක් නැති තැන කාටවත් පේන්නේ නැහැ කියන තැන වෙන්න පුළුවන්. නීතියට බය රැකිලා ඉන්න පුළුවන්. නීතියට හසු වෙන්නේ නැහැ කියන තැන වැරද්දට පෙළඹෙන්න පුළුවන්. අන්න ඒ නිසායි සංසාර ගමනේ ඇති භයානක බව, දුර්ලභ ලැබූ තුන් මනුස්ස ජීවිතය, මේ මුණ ගැසුණු සම්බුද්ධ ශාසනයේ වටිනාකම තේරුම් අරගෙන ඒ අවබෝධයෙන් පාපයට ලැජ්ජාවක් බියක් ඇති කරගන්නවා කියන අදහස. අන්න ඒ සීලයට අපි සමන්නාගත වෙන්න ඕනේ. එසේ සීලයට සමන්නාගත වන විට කුමක්ද සිද්ධ වෙන්නේ? දැන් සික්ඛානිසංස සූත්‍ර දේශනාවෙහි පෙන්වා දෙනවා තථාගත බුදුරජාණන් වහන්සේ පුතේ අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා බිහිවෝ භාවාය. නැවත ඔබට සඳහන් කරන්න බලන්න මතක තියාගන්න පුළුවන්ද කියලා. අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා බිහිවෝ භාවාය. මතකද පුතේ? මොකද්ද? අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා බිහිවෝ භාවාය. අපහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත් අර්ථයෙන් ධර්මයෙන් සිත සිහිය පිහිටුවාගෙන සම්මා ප්‍රඥාව ආශ්‍රිත කරගෙන කායික වාසික සංවරයට එන්න. ඒ සංවරය හඳුනන පුතේ ආභි සමාචාරික සීලයයි ආදි බ්‍රහ්මචාරික සීලයයි කියලා. මොකද මේ දෙක? ආභි සමාචාරික සීලයයි ආදි බ්‍රහ්මචාරික සීලයයි කියලා. ආභි සමාචාර සීලය කියන්නේ ආභි සමාචාරෝති උත්තම සමාචාරෝ. ආභි සමාචාරෝති උත්තම සමාචාරෝ. උතුම් හැසිරීම තමයි ආභි සමාචාරික සීලය කියන්නේ. මාර්ග බ්‍රහ්මචර්යාවට හේතු වන සංවරයේ සීලයට කියනවා ආදි බ්‍රහ්මචර්යක සීලය කියලා. මාර්ග බ්‍රහ්මචර්යාව. මාර්ගඵලාභෝධයට හේතු වන බ්‍රහ්මචර්යාව. ආරෂ්ඨාංග මාර්ගය අනුගමනය කිරීම. එයට උපකාර වන සීලයට කියනවා හික්මීමට ආදි බ්‍රහ්මචර්යක සීලය. මොකද ආභි සමාචාරික සීලය කිව්වේ උතුම් හැසිරීම. එහෙමයි. අන්න ඒ සිද්ධ වෙන්න ඕනේ අපහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත්. හැබැයි කවුරුවක් රවට්ටනවා කියන එක නෙමෙයි. හිතින් සීලයක් නැතුව පෙන්නනව නම් වචනයෙන් ක්‍රියාවෙන් ඒක වංක බව. ඒක කියන්නේ පුතේ සටෝ මායාවී කපටි මායාකාරී ස්වභාවයක්. ඒක කළ යුතු නෑ. ධර්මයේ කුහනා ලපන නැති ගුණ පෙන්නලා තියෙන අගුණ වසාගෙන අනුන්ගේ අගුණ මතු කොට දකිමින් අනුන්ගේ ගුණ සංගවමින් කටයුතු කරන තැනක නෙමෙයි. ධර්මයේ තුල අවංකවම අපි සඳහන් කරන වගේ සම්මා ප්‍රඥා මනසිනුත් නාමකයෙන් ස්පර්ශ කරගෙනම සිතන සිතුවිලි චේතසික චෛතසික වචන හා ක්‍රියාවන් සිද්ධ වෙන්න ඕනේ.
ඒ ඔස්සේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපහැදුණු අයගේ පැහැදීමත් පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත්. පුතේ සරල කතාවක් තිබෙනවා. ඒක අපි සඳහන් කළොත් හොඳයි. බොහෝ කෙනෙක් කතා අහන්නත් කැමති නේ පුතේ. මේක සරල කතාවක් ධර්මයට ගලපගමු. ධර්මයේ දක්වන සඳහන් කතාව. ඒ තමයි එක්තරා භික්ෂුන් වහන්සේ නමක් දායකයෙක් විසින් දානයකට වඩම්මගෙන යනවා. යනකොට පොඩි ඇලක් තියෙනවා. ස්වාමීන් වහන්සේට ඕනම් බහැලා යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඒ ඇලෙන් එහා පැත්තට පැන්නා. එතකොට දායකතුමා හිතුවා ස්වාමීන් වහන්සේක සංවරකමක් නැහැනේ. ඒ නිසා දානෙට වඩිමුකෝ. මං හැබැයි ආහාර විතරයි පූජා කරන්නේ. අතට මොන හරි පිරිකරක් එහෙම පූජා කරන්නේ නැහැ කියලා. එහෙමයි. ස්වාමීන් වහන්සේට අභිඥා තිබුණා. උන්වහන්සේ හරම හැසුරුණාට අභිඥාවෙන් දුට උපාසක මහත්මගේ සිත. එහෙමයි. ඊට පස්සේ අර වලටත් වඩා ඇලටත් වඩා පුංචි ඇලක් හමු වෙනවා. උන්වහන්සේ ඒක හිමිහිට බැහැලා ගමන් කරනවා. දැන් දායක මහත්මිය හිතුවා බැහැලා යන්න ඕනේ. ඒ පැන්න පණින් එහා පැත්තට පහසුවෙන් අඩිය තියන්න පුළුවන් වලින් මේ උන්වහන්සේ බැහැලා යනවා. මේ මොකද කියලා. එතුමා ප්‍රශ්න කළා ඊට පස්සෙ. මුල් ඇලෙන් මම පණිනකොට ඔබතුමා හිතුවනේ දාන විතරයි දෙන්නේ පිළිකරක් දෙන්නේ නැහැ කියලා හිත අපහැදීම් ගුණයට ගත්තනේ. දැන් මේකිනුත් පැන්න නම් මට දානෙට ලැබෙන එකක් නැහැ කියලා. දැන් අපිට පැහැදිලි පුතේ තැනකට කොහොමද හැසිරෙන්න ඕනේ කියලා. උන්වහන්සේ බොහොම සිල්වත් උතුමෙක්. හැබැයි මේ ගිහියැත්තොත් එක්ක හෝ පැවිදි උතුමොත් එක්ක හෝ කටයුතු කරනකොට අපි හිතේ කොයිතරම් පිරිසුදුකම තිබුණත් ඒ හැසිරීමේ ස්වභාවය තිබෙන්න ඕන. දැන් පුතා කුමක්ද හිතන්නේ? මහවැස්සක නමුත් මම ගමන් කරනකොට මට කුඩයක් නැති වුණා. මම වේගෙම දුවන්න පටන් ගත්තොත් මොකද පුතාට හිතේ? ඔබ අවංකවම කියන්නේ. මොනතරම් මහවැස්සේ වුණත් භික්ෂුවක් එහෙම වේගෙන් දුවන්න පටන් ගත්තොත් අපි නිදසුනක් විතරයි සඳහන් කරන. ඔබට කුමක්ද හිතේ? ඒ නිසා ඒ අවස්ථානුකූලව සමහරට සිත පිරිසුදුයි. හැබැයි ඒක විනයවාදී වෙන්න ඕනේ, ධම්මවාදී වෙන්න ඕනේ, අත්වාදී වෙන්න ඕනේ, කාලවාදී වෙන්න ඕනේ. දැන් මේ පැහැදිලිනේ විනයට ගැලපෙන්න ඕනේ. අර්ථයෙන් යුක්ත වෙන්න ඕනේ. කාලවාදී කාලයට ස්වභාවයට ඒ අවස්ථාවට සකස් ධර්මවාදී ධර්මයටත් ගැලපෙන්න ඕනේ. එහෙම නැතුව විවිධ හේතු ප්‍රකාශ කරලා අපි හැසිරෙන පටන් ගත්තොත් ඒක යහපත් වෙන්නේ නැහැ පුතේ. භික්ෂුන් වහන්සේ නමක් විතරක් පමණක් නෙමෙයි. මව් කෙනෙක් පිය කෙනෙක් කොහොමද හිතන්නේ? ඔබ විවාහ වුණාට පස්සේ ඔබේ ඒ කැපකිරීමත් එක්ක ඔබ හිතලා බලන්න. විවාහය කියන්නේ ඉන්ද්‍රියන් සතුටු කිරීම පමණක් නෙමෙයි. විවාහ වුණාට පස්සේ ස්වාමි දියණිය ස්වාමි පුත්‍රයෙක් කියන අදහස ඔබට කැප කරන්න වෙනවා. දරුවෝ ලැබුවට පස්සේ අම්මා කෙනෙක්, අපච්චි කෙනෙක්, නැත්තම් පිය කෙනෙක් කියන අදහසත් එක්ක ඔබට කැප කරන්න වෙනවා. ඔබ යම් මිටක අදහස් යම් කෙනෙක් කියන්න පුළුවන්. මොකද්ද? මටත් කියලා හැඟීම් තියෙනවා. මම තාම රහත් වෙලා නැහැ. මමත් ආහාර පාන ගන්න නිසා මටත් ඉන්ද්‍රියන් තියෙනවා. ඔව් හැබැයි ඒ නිසානේ දැන් ධර්මයෙන් අපි මේ සඳහන් කරන්නේ හික්මීම සීලයක් ගැන. ඒ නිසා ධර්මානුකූලව ඔබට යහපත් වූ ජීවිතයක් පවත්වන්න පුළුවනි. හැබැයි ඒ හික්මීම අවබෝධයෙන් ඔබ කටයුතු කළ යුතුයි කියන තැන පැහැදිලි. දැන් සංස්කෘතියක් තුළ ස්වාමින් වහන්සේ නම, ගුරුතුමෙක්, ගුරුතුමියක්, වෙද මහත්මයෙක්, එහෙම නැත්නම් මව් දෙමව්පියෝ, වැඩිහිටියෝ මේ ආදි වශයෙන් හිතලා බලන්න පුතේ. ඒ සංවරයේ හික්මීම ජීවිත තුළ පවත්තා ගත යුතුයි නේද කියන එක. දැන් මේව සිරිත් විරිත් වගේ ඇහුනට මේ තමයි භාවනාවක් වගේ මනස ඒකාග්‍රතාවයේ කුසලයේ තුල පවත්වා ගන්න අවශ්‍ය කරුණු. දැන් සීලය කියන අදහස ගත්තොත් මේ අපිට අවශ්‍යයි නේද? එහෙමයි. නැත්තම් සඳහන් කළා වගේ ගුරුවරයා දුව යමක් කළොත් ශිෂ්‍යයෝ ඊට පස්සේ එහෙම හැසිරෙන පටන් ගන්නෙ. මෙතන දුව කිව්වේ වැරදි යමක් කරනවා කියන එක සිරිත් විරිත් නැතුව අගෞරවයෙන් කන බොන හා ශාරීරිය පිරිසිදු කරන අවස්ථා ගැන සඳහන් කළේ. එහෙම හැසිරුණොත් ගෝලෝ හැසිරෙන්නෙත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා බොහෝම සීලය කියන උතුම් බවක්. එතකොට දැන් මෙහි දැක්ක සඳහන් කළ අපහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත් භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි. gedara වුණත් ඔබට කියන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ විවාහයක. නමුත් විවාහ වෙන්න ඉස්සෙල්ලා ඔබ දුටු අයට වඩා මම දැන් හඳුනගත්තා ඔය තුල බෝධිසත්ව පිය කෙනෙක් ඉන්නවා කියලා. බෝධිසත්ව මාතාවක් ඉන්නවා කියලා. ස්වාමි දියණියෙකුට ස්වාමි පුත්‍රයෙකුට වඩා යම් උතුම් බවක් ඔබ තුලින් දකින්නවා කියලා. තාම රහත් වෙලා නැති බව හැබැයි ඒ ජීවිතයේ ශක්තිය ඔබ දකින්න. ওই විදිහට ඕනෝන්ගේ චරිත තුලින් අපිට දකින්න පුළුවනි. පුතේ
මම විදේශව වැඩ සිටිද්දී මුලින්ම සුදු ජාතික සම්පිරිස් ටිකක් වැඩිපුර කතාවට ආවේ නැහැ. හැබැයි මාස කිහිපයකින් පස්සේ අධ්‍යාපන පරිසරය තුළ මට කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් ඔබ වහන්සේ මුලින්ම දැක්ක දවසේ අපි බය වුණා. මේ අමුතු ඇඳුමක් හිසත් බූගාලා අපිට වඩා ටිකක් වෙනස් මොකද්ද මෙතනට ඇවිල්ලා කරන්න කියලා. හැබැයි මාස කිහිපයක් යනකොට හැසිරීම කතාබහත් එක්ක හඳුනාගත්තා ඔය තුල මිනිස්සෙක් ඉන්නවා කියලා. සත්පුරුෂ මිනිස්සෙක් ඔය රෝබ් එක තුල ඔය සිවුර ඇතුලේ ඔය ඇඳුම ඇතුලේ ඉන්නවා කියලා අපි හඳුනාගත්තා කියලා. ජීවිතය ගැන ගැඹුරින් දකින්න ඕනේ. එතකොට අපේ රටේ බෞද්ධයට පමණක් නෙමෙයි මේ සංවරකම විනය හික්මීම කියන එක හැම මිනිස් සිතකම පවතින දෙයක්. සංස්කෘතියෙන් ආගම් වෙන ජාතින් වෙනස් වුණාට. නිසා අපි ඒ හැසිරීම අපහැදුණු අයගේ පැහැදීමත් පැහැදුණු අයගේ වැඩි පැහැදීම් පිණිස යොමු වෙන්න ඕන කියන දේ ජීවිතේ පවතින. ඒ වෙනුවෙන් ආභි සමාචාරික සීලය කියන උතුම් හැසිරීම. පුතේ සේකියා නමින් ශික්ෂාපද 75ක් තියෙන මොනවද? සේකියා මා ප්‍රාණ කියන්න සේකියා නමින් ශික්ෂාපද 75ක් තියෙනවා. එහි ඒ තමයි උතුම් හැසිරීම. එහි දක්වා තිබෙනවා ගමන් කරන ආකාරය. භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන පෙන්වන්න කරන ඔබටත් පුළුවන්. ඒ කියවලා බලන අපිට වෙලාව නෙමෙයි දැන්. ඊළඟට ආහාර පාන ගන්න විදිය. ඊළඟට ඇඳුම පැළඳුම සරසන පැළඳුම නැහැ. ඇඳුම සිවුර සකස් කර ගන්න ආකාරය. ඔබට නම් ඇඳුම් පැළඳුම සරසන ආකාරය ඒ විතරක් නෙමෙයි. වැසිකිළිය කැසිකිළිය ශරීරය පිරිසුදු කරගන්න ආකාරය කොහොමද වැසිකිළියට දොර අරින්නේ ගමන් කරන්නේ වස්ත්‍රය සකස් කරගන්නේ මේ ආදී වශයෙන් පුතේ පෙන්වම් කර තියෙනවා. උතුම් හැසිරීම මොකද ශික්ෂාවල නම සේකියා. සේකියා නම් ශික්ෂාපද 75ක් තියෙනවා. ආභි සමාචාරෝති උත්තම සමාචාරෝ උතුම් හැසිරීම. ඒ හැසිරීම වටිනවනේ. ඒ හැසිරීම යහපත් නොවේ නම් කන බොනකොට උනත් ඇඳුම පැළඳුමේ උනත් ගමන් කරනකොට උනත් වැසිකිළිය කැසිකිළිය පාවිච්චි වුණත් එහෙම නැත්නම් ලෞකික ලෝකේ මොන උගත්කම් තිබුණත් එතන එන්නේ අවිනය ගැන නොහැදුණු කමක් ගැන තමයි එතන මතුවෙන්නේ. එතකොට පරිසරයේම නොසන්සුන් වෙන්න පුළුවන්. ධර්මයේ උගන්වන සමාධිය ගොඩනගෙන්නේ සමාධිය චිත්ත සමාධිය ගොඩනැගුන්නේ නැතනොත් යථා භූතම් පජානාති කියන තතු ආකාරයෙන් දකින විදර්ශනාව සම්මා ප්‍රඥා ගොඩනගා ගන්න බැරි වෙනවා. ඒ ආභි සමාචාර. ආදි බ්‍රහ්මචර්යය කියන්නේ මාර්ග බ්‍රහ්මචර්යාවට උපකාර වන සංවරය. මාර්ග බ්‍රහ්මචර්යා කියනකොට ආරෂ්ඨාංග මාර්ගය මුල් කරගෙන එය ආරක්ෂා කරන්න නාමකාය ස්පර්ශවන ආකාරයෙන් සීලය උපකාර කර ගන්නවා. දැන් ආරෂ්ඨාංග මාර්ගයේ සම්මාදිට්ඨිය ගන්න පුතේ. ලෞකික සම්මාදිට්ඨි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨියේදී කම්මස්සකතා සම්මාදිට්ඨිය. කුසල් දහම් සිදු කරන්න ඇතිවන කැමැත්ත. ඔබ හිතන පින් දහම් කරන්න ඇතිවන කැමැත්ත. පස්පව් දස කුසල් වලින් බැහැර වෙලා ඔබ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා ගුණයට එනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැත්නම් විපස්සනා සම්මාදිට්ඨියේදී චතුරාර්ය සත්‍ය ධර්ම මාර්ගයට යොමු වෙන්න ඕන. අන්න ඒ වෙනුවෙන් අපි මේ කතා කළ දේශනා කළ විග්‍රහ කළ සීලය අවබෝධයෙන්ම සකස් වෙන්න ඕන. එතකොට දැන් අර ගිහි ජීවිතය තුළ හැඟෙන්නේ ප්‍රාණඝාතයෙන් වළකීමේ, සොරකම් කිරීමෙන් වළකීමේ, කාමීත්‍යාචාරයෙන් වළකීමේ, බොරු කීමෙන් වළකීමේ, මදයට ප්‍රමාදයට හේතු වන රහමෙර පාණයෙන් වළකීමේ ආදී වශයෙන්. භික්ෂුවකට උපසම්පදා සීලය තුළ කොයිතරම් පුතේ ඔබ අහලා තියෙනවද ශික්ෂාපද 227ක්. කෝටියක් සංවර සීලය කියලා බෙදලා පෙන්වම් කරනවා. ඒ පිළිබඳව සීලය අවබෝධයෙන් යුක්තව සකස් වෙන සංවරයක් වෙන්න ඕනේ. මාර්ග බ්‍රහ්මචර්යාවට මාර්ගඵල අවබෝධයට උපකාර වෙන්න ඕනේ. දැන් සෝවාන් වෙනකොට පළවෙනි සංයෝජනය තමයි සක්කාය දිට්ඨිය කියන එක. ස්කන්ධ පංචකය ස්වකීය කොට ගැනීම. හිතෙන් දැඩිව ගැනීම මගේ මගේ ආත්මය කියලා ගැනීම අවබෝධයෙන් බැහැර වෙන්න ඕනේ සංසිඳෙන්න. ඒකට සීලෙන් උපකාර වෙනවා. ඒක නිසානේ භික්ෂුන් වහන්සේලාට මේ 227ක් වූ සතර පරාජිකාවල ඉඳලා 227ක් වූ පුතේ ඒ උපසම්පදා සීලය තුල පෙන්වම් කළේ. නිසා ගිහි ජීවිත තුල පන්සිල් ආරක්ෂා කළත් ඔබ මාර්ග බ්‍රහ්මචර්යාවට දැන් පන්සිල් රැකලත් අවසානයේ ස්වාමීන් වහන්සේලා මොකද්ද කියන්නේ? තිසරණේන සද්දින් පංචශීලං සුරක්කිතං කତ୍වා මනාකොට ආරක්ෂා කළ උතුම් නිවනම අදිෂ්ඨාන කරන්න. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් සම්පාදනය කරන්න. ඒ නිවන් මඟ අරමුණු කරන්න කියන අදහසයි එතන අවසන් කරන්නේ. නිසා පංචශීලයේ තුල පවා නිමා වෙන්න ඕනේ
මෙලව ලෞකික ජීවිතය සුන්දරව ගත වෙන්නත් සුන්දර නිවනට ලෝකෝත්තර ධර්ම මාර්ග ඔස්සේ අරමුණක් සකස් වෙන්නත් වෙන්න ඕන. ඔය සීලය. ඔය ලෙසින් තමයි ආදි සමාචාරික සීලයයි අනි සීලය කුමක්ද? ආදි බ්‍රහ්මචාරික සීලය. කුමද සීල් දෙක? ආදි සමාචාරික සීලයයි ආදි බ්‍රහ්මචාරික සීලය සකස් වෙනවා. දෙවෙනි කරුණ තමයි පුතේ ප්‍රඥාව උතුම් කොට වෙන්න ඕනේ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය උතුම් කොට දකින්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. දැන් අපිට විග්‍රහ කරන්න මේ දේශනාවේ වෙලාව නැහැ. දැන් පුතා කුමක්ද හිතෙන්නේ මේ දුක්ඛ කියන වචනයත් එක්ක? මේ ජීවිතේ අපි කියන දුක්ඛම නෙමෙයි. සසර ගමනේ නැත්තම් භවයේ ඇති දුකත් මුල් කරගෙනම තමයි මේ දුක්ඛ කියන වචනේ පෙන්වුම් කරන්නේ. නමුත් දුක්ඛ කියන වචනයෙන් ඔබ අකර්මණ්‍ය කරන්න අඬන්න වැළපෙන්න නෙමෙයි. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන පණ ඇති හෝ පණ නැති හැම ඵල විපාක හේතුන්ගේ විසිරියාමෙන් නැතුව යනවා. අපි කැමැති පරිදි කිසිවක් පවතින්නේ නැහැ. ඒ බව තේරුම් ගන්නේ නැති අශෘතව පෘථග්ජන හිත්වල නිර්මාණය වන සිතුවිලි තමයි දුක්ඛ. දැන් පැහැදිලිනේ පුතේ. එතකොට මේ ධර්මාබෝධය ගත්තොත් ඇති කරගත්තොත් ඕනම අරමුණක් දුක්ඛ වෙන්නේ නැහැ. සංසිඳුණු සමාධියක් බවට පස්සද්ධි බවට පත් කරගන්න පුළුවන්. දැන් ඒ තමයි පුතේ ධර්මයේ කියන්නේ කය ගිලන් වුණත් හිත ගිලන් කරගන්න නැති ස්වභාවයට හිත පාත්ත ගන්න පුළුවන් නම් හිතේ පවතින අවබෝධයෙන් ඇතිවන සංසිඳීම අපි ගමු එතන සුඛ කියලා. ඒකෙන් අපි බැහැර වෙන්නේ නැහැ. දැන් නැකිට ගන්න බැරුව හිටියත් බේත් හේත් කරනවා බාහිරව නැකිට ගන්න බැරිව හිටියත් කොහොමද ඔබ බේත් හේත් කරනවා මට ඇවිද ගන්න අමාරුයි. නමුත් මානසික සංසිඳීමෙන් සුවෙන් මම කාලය ගත කරනවා. මේ කය කොහොමත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණ හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා. අඩු වැඩි වීම නිරෝගීකම රෝගී බව කෙනෙකුට තියෙන්න පුළුවන්. මේවට සංසාරගත දෝෂ පවතිනවා. මේ ජීවිතයේ අපේ හැසිරීම රටා බලපානවා විසම පරිහාරජ. යම් කෙනෙක් අනවශ්‍ය ලෙස හැසිරීම පටන් ගත්තොත් ආහාර පාන වල පටන් වර්ධවා පවත්වා ගත්තොත් පුද්ගල ආශ්‍රය හිතන පතන ආකාරය මේවත් මේ රෝගී බවට හේතු වෙන්න පුළුවන්. එසේ නොමැතිව සීලේ පිහිටලා ධර්මාවබෝධයෙන් යුක්තව කටයුතු කළොත් පින්වත්නි සමහර සංසාරයේ අකුසල දෝෂ පවා ඒවයි විපාකයේ අඩු කරගන්න පුළුවන් මේ කුසල සමාධිය නිසා. අන්න ඒ ඔස්සේ කටයුතු කරන්න පුළුවන්. එතකොට අපි ওই දුක්ඛ කියන තැනින් විග්‍රහ කරන දේ හිතේ සංසිඳීමක් හැටියට පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ඔබේ ආදරණීය කෙනෙක් මිය යනකොට නැත්තම් ගිලන් වෙනකොට අපික හඬා වැළපිලා දුකයි කියන මට නිින්දියක් නැහැ ඒ ගැන හිත මතක් වෙනකොට මහ බයක් දැනෙනවා මේ මොකද්ද වුනේ නැත්තම් තමන්ගේම ජීවිතේට වෙච්ච දෙයක් ගැන අපි හිතා දුක් වෙනවට වඩා කොහොමත් අවුරුදු 4500ක් ජීවත් වෙන්නේ මේ යුගය තුල උපරිමේ 100ක් 110ක් කියලා හිතුවත් ගිලන් වූ තැනට බෙහෙත් කරනවා ප්‍රතිකාර කරනවා මේ තමයි ස්වභාවය මේ තමයි සසරේ ස්වභාවය ඒ අයට කම්මං සත්‍යේ විභජති යදිදං හීන ප්‍රණීතතාය. එතකොට මේ කර්මයේ පුද්ගලයෝ උසස් පහත් අඩු වැඩි හීන ප්‍රණීත භාවයට බෙදලා දක්වනවා. අපි සංසාර ගමනේ සකස් කරගත්ත කර්මයකුත් තියෙනවා. සියල්ල කර්මය නෙමෙයි. නමුත් කර්මයේ බලපෑමක් තිබෙනවා. ඒ බව සිතලා අකුසල කර්ම හදලා සසරට ගෙනියන්නේ නැතුව මේ ජීවිතේ මානසික සංසිද්ධියෙන් සංසිඳීමෙන් යුක්තව සිත ඔබ කියන විදිහට සතුටින් පවත්වා ගන්න පුළුවන් නම් ඒක උතුම් බවක් නේද? එතකොට දුක්ඛාරය සත්‍යයෙන් පෙන්눔 කරන්නේ මෙන්න මේ අවබෝධය ඇති කිරීම. මේට හේතු වෙන්නේ සමුදය තෘෂ්ණාව, අවිද්‍යාව. දැන් ඒක නිරෝධය වෙන්න ඕනේ. නැති කරගන්නේ කොහොමද කියන එක තමයි අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණය පෙන්눔 කරන්නේ. උදය වය. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙනවා. හේතුන්ගේ විසිරෙන්නේ නැති වෙනවා. මේක ඥානයක්. මේ අවබෝධයකට මාර්ගය මොකද්ද? නිරෝධගාමිනී පටිපදාව. ඒ ආරෂ්ඨාංග මාර්ගය. මෙන්න මේක තමයි ප්‍රඥාව උතුම් කොට සලකනවායයි කිව්වේ. දැන් කාල වේලාව අඩු නිසා පුතේ මහා තරමක් ඉක්මනින් මේ විග්‍රහය කළේ. ඉතින් ලෞකික ජීවිතයේ පවා සුන්දර ලෙස ඔබට අවශ්‍ය නම් ජීවිතය අර්ථය දකින්න. පුතේ දැන් මේ දවස්වල අපේ රටේ තරමක් අපහසුකම් තියෙනවනේ. දැන් මේ තැන්වල පවා හඬා වැළපෙන්න නෙවෙයි. අවශ්‍ය වලට පිළියම් යොදන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. හැබැයි හිත ගිලන් කරගන්න නැතුව අභිජ්ජා දැඩි ආසාවයි, දුම්නසයි, පටිගයයි අමනාපෙන් තොරව හිත සුවපත්ත පාත්ත ගන්න පුළුවන්කම ලැබෙනවා. එතන සිත සකස් කරගන්න. ඊළඟට විමුක්තිය සාර කොට තථාගත බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව ප්‍රහාණය කොට භවයේ පටන් පැවතුණු දුක අතීතයටත් නැවත සසරටත් දුක් නිර්මාණය කරගන්න නැතුව පාත්තාගත යුතු විමුක්තියක්, මිදීමක්, සසරෙන් ඉවත් වීමක්
නැවත උපතින් ඉවත් වීම සියලු දුකින් නිදහස් වීම පෙන්눔 කළා. අන්නේ සාරය මනසින් ස්පර්ශ වෙන්න ඕන. අවසන් වශයෙන් පුතේ පෙන්눔 කරනවා ඒ තමයි සතිය ආධිපත්‍ය කොට නායකත්වයේ පවතින්න ඕන. එහෙමයි. අපි මුලින් අර සීලය ගැන කියනකොට මොනවද ඒ සීල දෙක? ආභි සමාචාරික සීලයයි ආදි බ්‍රහ්මචාරික සීලය. මෙහි අඩුවක් තිබෙනවනම් පරිපූර්ණ නැත්නම් අපරිපූර්ණ නම් මම මේක සම්පූර්ණ කරගන්නවා කියන තැනක හිත පාත්තන්න ඕනේ. ඔබට ඒක පුළුවන්ද? අඩු ගානේ පන්සිල් පද පහවල. සමහරුන්ට හිතෙන්නම නොදැනුවත්ව හෝ බොරු කියනවා. කාට හරි මොන හරි කියනවා. අනුන් පද කියනවා. නැත්නම් කෙනෙකුට නිග්‍රහ කරන්න පුළුවන්. එතනින් වළකින්න ඕනේ. සමහරු ජීවිතය සම්පූර්ණයෙන්ම නැති කර නැතුණාට හිත තුළ තරහ වෛරයත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඔය ඔක්කොම හිතින් ඉවත් කරන්න. ඒක සීලය අපරිපූර්ණයි. ඒ නිසා මාර්ග බ්‍රහ්මචර්යය මුල්ුණු සීලියක් නෑ, උතුම් හැසිරීමක් නෑ. කේන්ති යනවා නම්, කෑ ගහනවා නම් හැසිරෙන විදිය සමහරු අතපය වීසිකල්ල හැතුරුන් නැතුණාට හුස්මෙන් පවා අනිත් අයට විපතක් කරදරයක් කරන්න පුළුවන්. හුස්මෙන් පවා නපුරු විදියට හුස්ම ගත්ත පුතේ ළඟ ඉන්න කෙනෙක් එක්ක මොකද? එයාට තේරෙනවා මෙයා මේ අමනාපයෙන් හැසිරින්නේ කියලා. එහෙම නොවේ. සීලය අපරිපූර්ණ නොවි හැකිතා දුරට පරිපූර්ණ සීලයක් වන ආකාරයට අකණ්ඩ අච්චෙද්ද අසබල අකම්මාස සමද්දෝන් වූ සමාදන් වූ සීලය මුලින් හෝ අගින් කඩා ගන්න නැතුව, මැදින් කඩා ගන්න නැතුව, පිළිවෙලින් කඩන්න නැතුව අවබෝධයෙන් එකක් කර එකක් හෝ කඩා ගන්න නැතුව අවබෝධයෙන් අනවබෝධයෙන් රකින්න කියන එකනේ. අවබෝධයෙන්ම රකින්න, අවබෝධයෙන්ම කැඩෙන්න ඉඩ දෙන්නේ කියන අකණ්ඩ අච්චෙද්ද අසබල අකම්මාසාකාරයෙන් ආරක්ෂා කරගෙන පරිපූර්ණ නම් මාර්ග බ්‍රහ්මචර්යාවට සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඒ වගේම පුතේ ප්‍රඥාව උතුම් කොට විමුක්තිය සාර කොට කියන වචන දෙක අපි සිතට සිහියට නගා ගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන ආකාරයෙන් දන් දුන්නත්, සීලේ යුක්ත වුණත් එය හිත පිහිටවන්න. ඔබ කියන්න වන්දනා ගමනක් යනවා කියලා. හොඳයි ඔබ කියන්න දල්දා මාලිගාව, ශ්‍රී මහ බෝධීන් වහන්සේ, ස්වර්ණමාලී චෛත්‍යරාජයන්න් වහන්සේ, හොඳයි විහාරස්ථානට දම් පූජා කරනවා. හොඳයි තවත් නැති බැරි කෙනෙකුට උදව් කරනවා. දැන් මේ කාලය තුල අපි යම් විටක බොහෝ අයට දුෂ්කරයි. අපිට හැකි ආකාරයෙන් ලාභ කීර්ති ප්‍රශංසා වලින් තොරව අවංකවම දාන චේතනාවෙන් මුක්ත ඡාග තෘෂ්ණාවෙන් හිත මුදවාගෙන යමක් දෙන්න පුළුවන්. මේදී පවා සීලය පරිපූර්ණ වෙනවා වගේම අත්තරිනවා කියන දාන චේතනාවෙන් තෘෂ්ණාව නැති කරන්න හේතුවක් වෙනවා කියන මාර්ග බ්‍රහ්මචර්යාවට සම්ම ප්‍රඥාවට ස්පර්ශ වෙන පරිපූර්ණ කරගන්න ඕන. ඊළඟට නිවන් දකින්න විමුක්තිය උතුම් ප්‍රඥාව කියන තැන සම්මා ප්‍රඥාව අපි හිතනකොට අපි අපරිපූර්ණ වැටහෙන්නේ නැත්තම් පුතේ දැන් අපි බොජ්ජංග ධර්ම සඳහන් කරානේ සතිය ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා මේවා එකින් එක විග්‍රහ කොට බලන්න. අඩුම තරමේ තෙරුවන් ගුණ මෙනෙහි කරලා බලන්න. නවරහදී බුදු ගුණ, ධර්මයේ ගුණ 6, ආර්ය සංඝරත්නයේ ගුණ 9. 24ක් නෙමෙයි. මහා සාගරයටත් වඩා උතුම් ගුණ. නමුත් මේ සාරාංශ කොට දක්වපු සූවිසි මහ ගුණවත් විග්‍රහ කරලා බලලා ඒව කටපාඩමින් කියනවා කියන එකම නෙමෙයි. ධර්මාබෝධයෙන් සම්මා ප්‍රඥාවට ලංවන ආකාරයෙන්, නිවන් මගට අරමුණු ආකාරයෙන්, සක්කාය දිට්ඨිය බැහැරවන ආකාරයෙන්, මමය මාගේ කියන දෘෂ්ටිය සංසිඳන ආකාරයෙන් සිහිය පිහිටවන්නට පුළුවන්කම ලැබෙනවා. මේ තමයි සික්ඛානිසංස සූත්‍ර දේශනාවේ සීලේ තියෙන අනුසස්, ප්‍රඥාවේ උතුම් බව, විමුක්තියේ සාර බව හා ඒ වගේම සතිය ආධිපත්‍ය කොට මෙන්න මේ විදියට සතර සතිපට්ඨාන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයේ ප්‍රධාන කොට ඒ තමයි නායකයා. සිතනේ හැම දෙයකටම මුල් වෙන්නේ. ඒ සිත මනාවෝ සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්නේ නම් පින්නන් එතන ආධිපත්‍යයේ දීලා තියෙන සිහියට. ඔබ නායකයයි කියවට ඔබ තුල ඔබට ඇති නායකම නැති වෙනවා. රාගයේ මුසුපත් වුණොත් ඔබේ නායකත්වය බිමටම ඇදලා වැටෙන්න පුළුවන්. නිග්‍රහයට ලක් වෙන ආකාරයට. ඒ නිසා මොන තනතුරු තිබුණත්, මොන ලෞකික දැනුම තිබුණත් ධර්මානුකූල සම්මා ප්‍රඥාව ස්පර්ශ වෙන සතිය සමාධියට නායකත්වයේ දුන්නොත් මරුටවත් වටන්න බෑ. මරු අසංගයට එන්නේ නැහැ. නැත්තම් සිහිය නැති වුණොත් ලච්ඡති මාරෝ ඕතාරං ලච්ඡති මාරෝ ආරම්මන මරුවට අරමුණක් වෙනවා. මරුවට අවස්ථාව හදලා දෙනවා. රාග දෝෂ මෝහ වලට කැඳ වෙලා මෙලව ජීවිතයක් නුඹ වගේ මිනිස්සෙක් නම් මහා පෞකාර කෙනෙක්. ඒ ඔබේ කතාව වෙන්න එපා. මහා පෞකාර කෙනෙක් නේද කියලා සත්පුරුෂයෙකුට හිතෙන ආකාර වෙන්නත් පුළුවන්. මරණ මංචකයේදී බුරබුරා නගින ගින්දර දකින්න වගේ දුකින් කලුරිය කළා සතර පය උපදින්න පුළුවන්. එහෙම නොවෙන්න. දුර්ලභ ලැබුව මනුස්ස ජීවිතයෙන්
ඊටාම කලාතුරකින් හමුණු සම්බුද්ධ ශාසනයෙන් උතුම් ඵල නෙලාගෙන ලෞකිකවත් සුන්දර ලෙස ගත කරලා ලෝකෝත්තර නිවන අරමුණු කරන්ට ආරාධනා කරමින් හැමතෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. සදහවත්නි, අප තුළ ශ්‍රීලයේ පිහිටුවා ගනිමින් උතුම් හැසිරීමක් අපගේ ජීවිතවල ඇති කර ගන්නට ඉතාමත්ම හරවත් වූ දේශනාවක් අද දවසේ අපේ පින්වත් දේශුකයන්න් වහන්සේ සික්ඛානිසංස සූත්‍රය මූලාශ්‍රය බවට පත් කරගෙන මේ පුණ්‍යවන්ත වූ හෝරාවක කාලය තුල අප වෙනුවෙන් දේශනා කර දෙන්නට, අපට අවබෝධ කර දෙන්නට, අපට පැහැදිලි කර දෙන්නට උන්වහන්සේ කටයුතු කළා. ඉතින් බෞද්ධ ආරූපවාහිනී නාලිකාව විදිහට අපි ඔබට නිරන්තරයෙන්ම ආරාධනා කරනවා අප සමග රැඳී සිටමින් ඔබට මේ ඔබේ ජීවිතයේ වටිනාකම පිළිබඳව වගේම මේ දුක්ඛිත වූ සසර ගමනින් එතර වන ආකාරය පිළිබඳව ඒ සඳහා අවශ්‍ය කරන ධර්ම මාර්ගය පිළිබඳව ඔබට අවබෝධයක් ඇති කර දෙන්නට අපි සූදානමින් තමයි සෑම සිකුරාදා දවසකම සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන අපි ඔබ වෙනුවෙන් විකාශය කරන්නේ. ඉතින් ඒ සිහිපත් කිරීමත් එක්ක අද දේශනාවට ලැබී තිබෙන කාල වේලාව අවසන් වන නිසා අදට අපි දේශනාව නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ලබන සතියේත් මේ වගේම මේ ආදී වූ හරවත් සූත්‍ර දේශනාවක් මූලාශ්‍රය කරගෙන ඒ තුළින් ඔබගේ ජීවිතය ධර්මානුකූල ජීවිතයක් බවට පත් කරගන්න ආකාරය පිළිබඳව ඔබට පැහැදිලි කිරීමක් සිදු කර දෙන්නට. ඉතින් අද වැඩසටහන නිමාවට පත් කිරීමට ප්‍රථමයෙන් මේ වෙනුවෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරනවා. සදහවත් පින්වත්නි, ඒ අවසන් කළ සුපසන් ජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාවෙහි පින්වත් වූ දායකත්වයෙන් කටයුතු කළේ මොරටුව පදිංචි දිලිනි ප්‍රනාන්දු මහත්මින් විසින්. සෙත් පතනවා සුජීවත්ව වෙසෙන එම් දයාශ්‍රී ශිරාණි ප්‍රනාන්දු මෑණියන්ට උපන් දිනයේ 2022 අගෝස්තු 7 වන දිනට වසර 75ක් පිරීම නිමිත්තෙන් පින්වත් වූ ඔබතුමියන් මෙලොව වශයෙන් නිදුක් වෙලා නිරෝගී සුවපත් වෙලා දීර්ඝ සම්පන්නිය චිර ජීවනය ලබාගෙන මේ ජීවිතයේම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම වේවායි. ඒ උපන් දිනේ වෙනුවෙන් පින්වත් වූ උපන් දින ආශිර්වාදයක් ධර්ම දානයක් දරුවන් විසින් ලබා දීලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ ආශිර්වාදයේ මෞතුමියන්ට ඔබතුමියන්ට එසේම වේවායි ඊ타ම කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දයාශ්‍රී ප්‍රනාන්දු මෑණියන්ගේ දූ දරුවන් දෙපළ වන දිලිනි ප්‍රනාන්දු සහ දේශිත ප්‍රනාන්දුටත් ඒ මහත්ම මහත්මියන්ට දරුවන් දෙපළටත් දුල්සිත ප්‍රනාන්දු, දම්සිත ප්‍රනාන්දු, මුණුබුරන් ඇතුළු පවුලේ සියලු ඥාතීන්ට, හිතුමිතුරන්, අසල්වාසීන්ටත් නිදුක් වෙලා නිරෝගී සුවපත් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම වහවහ අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා. දේශකයන්න් වහන්සේටත්, සංඝපාලී මෑණියන් වහන්සේටත්, ශ්‍රී සම්බෝධි මහා විහාරයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාටත්, ඒ වගේම අපේ ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයටත්, රණවිරුවන්ට, ලක්වාසී ලෝවැසී සියලු ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරනවා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මියගිය කේගාමිනී ජී ප්‍රනාන්දු සදාදරණීය පියාණන්, පීටර් ප්‍රනාන්දු සහ ටුසි ප්‍රනාන්දු, අයි කැෂියස් ප්‍රනාන්දු සහ මර්සි රුද්‍රිගු, ඒබ්‍රහම් ප්‍රනාන්දු සහ මේරි රුද්‍රිගු, ශ්‍රියානි ප්‍රනාන්දු සහ රණවිරුවන්, වර්ග පරම්පරාගත සියලුම මියගිය ඥාති හිත මිත්‍රාදීන්, එනන් සඳහන් කළ සියලුම පින්වත් පිරිස සංසාර ගමනේ නිදුක්ව නිරෝගීව සම්‍යක් දෘෂ්ටියෙන් සුගතගාමීව උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට රටේ පවතින සියලුම අර්බුද තත්ත්වයන් දුර වෙලා ලක්වාසී සියලු ජනතාවට මෙන්ම ලෝකවාසී සියලු ජනතාවත් නිදුක් වේවා, නිරෝගී වේවා. ඒ වගේම සාමකාමී සෞභාග්‍යමත් කාලයක්ම උදා වේවායි පින්වත් වූ පිරිස අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සියලු යහපත් බලාපොරොත්තු එසේ සඵල වේවායි ප්‍රාර්ථනා කරමින් ඥාතීන්ට සහ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු
ලෝක ශාසනං හැම දිනාටම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. සදහපත්නි, ඒ වගේම අද දවසේදීත් සුපසංජීවිතයේ සාකච්ඡාමය වැඩසටහන තුළින් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කළා වූ බතරමුල්ල පන්නිපිටිය පාරේ ශ්‍රී සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේටත් තවත් චිරහත් කාලයක් මේ ආදී වූ ශාසනික මෙහෙවරයන්හි නිරත වන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවනය වරම වාසනාව ලැබේවායි අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් ඒ උතුම් ප්‍රාර්ථනාවත් පෙරදරි කර ගනිමින් අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිස නියෝජනය කරමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේට සංකේතාත්මකව අෂ්ට පරිෂ්කාර පූජාවන් සිද්ධ කරන්නට අපේ කාර්ය මණ්ඩලයේ පින්වත් මහත්මාණන්ට දැන් අවස්ථාව ලබා දෙනවා. අද දායකත්වයේ ගනිමින් කටයුතු කළේ මොරටුව පදිංචි දිලිනි ප්‍රනාන්දු මහත්මිය ප්‍රධාන ඒ පවුලේ දූ දරුවන් පිරිස විසින් අපි මේ පින්වත් හැමදෙනාටමත් නැවත වතාවක් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහනේ අද දවස අපි මෙතකින් නිමවට පත් කරනවා. ලබන සතියේ සිකුරාදා දවසේදී උදෑසන 8 සිට 9 දක්වා වූ පුණ්‍යවන්ත හෝරාවක කාලය තුල ඔබගේ ජීවිතයේ වටිනාකම පිළිබඳව ධර්මානුකූලව පැහැදිලි කර දීමේ අපේක්ෂාව මුදුන්පත් කරගනිමින් අදට ඔබෙන් සමුගන්නවා. ඔබ හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි.